අපි දන්නවා පදාර්ථය ප්‍රධාන වශයෙන් මේ පෘථිවිය මතදී අවස්ථා තුනක් යටතේ තියෙනවා. අපි මේ අවස්ථා තුන හඳුන්වන්නේ ඝන, ද්‍රව සහ වායු කියලා. පදාර්ථය ඝන අවස්ථාවේ තියෙනවා. පදාර්ථය ද්‍රව අවස්ථාවේ තියෙනවා. පදාර්ථය වායු අවස්ථාවේ පවතිනවා. ප්‍රධාන වශයෙන්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් මම ගන්නම්. ජලය. ජලය ඝන අවස්ථාවේ තියෙනකොට අපි කියනවා අයිස් කියලා. ද්‍රව අවස්ථාවේ තමයි සාමාන්‍ය ජලය අපිට දකින්න ලැබෙන්නේ. ජලාශවල තියෙන ජලය ඒ ආදි වශයෙන්. ඊළඟට වාෂ්ප අවස්ථාවේ වායු අවස්ථාවට පත් වෙනකොට අපි කියනවා ජල වාෂ්ප කියලා. ඉතින් මේ අවස්ථා තුන අපිට දකින්න ලැබෙනවා ජලය සඳහා. මේ වගේ මේ බොහොමයක් පදාර්ථවලට මේ අවස්ථා තුන තියෙනවා. ඝන අවස්ථාවේ ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුන බොහොමයක් පදාර්ථවලට තියෙනවා. හැබැයි මේ ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනේ යම්කිසි පදාර්ථයක් පවතින්නේ අවස්ථා තුනෙන් එකක පවතින්නේ ඊට අදාළ උෂ්ණත්වයකදී. තරමක් අඩු උෂ්ණත්වයකදී ඝන අවස්ථාවක පවතින යම්කිසි ද්‍රව්‍යයක් ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී ඝන අවස්ථාවේ පවතින්නේ නැහැ. පවතින්න පුළුවන් ද්‍රව අවස්ථාවේ. සමහර ඊටත් වඩා වැඩි උෂ්ණත්වයකදී ඒක වායු අවස්ථාවට පත් වෙනවා. එහෙම විවිධ උෂ්ණත්වවලදී තමයි ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනේ අපිට යම්කිසි පදාර්ථයක්, යම්කිසි ද්‍රව්‍යයක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බොහෝ විට මේ එකම උෂ්ණත්වයකදී මේ අවස්ථා තුනම පවතිනවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඝන අවස්ථාවේ, ද්‍රව අවස්ථාවේ සහ වායු අවස්ථාවේ වෙනස් උෂ්ණත්වවලදී පදාර්ථය පවතින්නේ. එතකොට මේ ඝන අවස්ථාව අපි ගත්තොත් එහෙම මේ ඝන අවස්ථාවේදී ඒ පදාර්ථයේ සකස් වෙලා තියෙන අණු යම්කිසි සමාකාර පිහිටීම් වල තියෙනවා. සමාකාර පිහිටීම් වල තියෙනවා. යම්කිසි නිශ්චිත හැඩයක් සකස් වෙනවා මේ අණු වල පිහිටීම නිසා. මොකද ඒවට මේ පිහිටීම් වලින් නිදහස් වෙලා යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ තියෙන පිහිටීම් වලදී ඒවා යම්කිසි කම්පන චලිතයකට ලක් වෙනවා. නිශ්චලවම තියනව නෙමෙයි. කම්පන චලිතයකට ලක් වෙමින් තමයි පවතින්නේ. කම්පණය වෙනවා. කම්පන චලිතයකට ලක් වෙමින් පවතිනවා. කියන්නේ ඒවා ඒ මධ්‍යන පිහිටීමක් වටා දෙපසට දෝලණය වෙමින් පවතිනවා. මධ්‍යන පිහිටීමෙන් දෙපසට මේ අණු දෝලණය වුණාට මේවට මේ පිහිටීම හැරදාලා යන්න බෑ. තියෙන පිහිටීම් වල දෙපැත්තට දෝලණය වෙමින් පවතින අණු ඒවේ කම්පන චාලක ශක්තියක් තියෙනවා. නමුත් ඒ අණු වලට ඒවයේ තියෙන මේ මධ්‍යන පිහිටුම් හැරදාලා යන්න බෑ. මොකද ඒ අණු අතරේ තියෙනවා අන්තර් අණුක ආකර්ෂණ බල. මේවා මේ අන්තර් අණුක ආකර්ෂණ බල වලින් බැඳිලා තියෙනවා. එහෙනම් වෙන් වෙන්න බෑ. වෙන් වෙලා යන්න බෑ. අන්තර් අණුක ආකර්ෂණ බල වලින් බැඳිලා තියෙනවා. කම්පණය වෙනවා නැත්නම් ඒ මධ්‍යන පිහිටීමෙන් දෙපැත්තට දෝලණය වෙමින් පවතිනවා. දෝලණය වෙනවා. එහාට මෙහාට චලනය වෙනවා. හැබැයි ඒ පිහිටීමෙන් සම්පූර්ණයෙන්ම මිදලා මේ අණු වලට යන්න පුළුවන් කමක් නැහැ. මොකද අන්තර් අණුක ආකර්ෂණ බල නිසා. ඒ බල වලින් මිදලා යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මෙන්න මේ වගේ ඝන වස්තුවකට තාපය සැපෙවුවොත්, තාප ශක්තිය සැපෙවුවොත්, තාපය දුන්නොත් ඒ තාපය ඒ වස්තුව මගින් අවශෝෂණය කරගෙන අවසානයේ අණු වල කම්පන චාලක ශක්තිය හැටියට කොටසක් ගබඩා කරගන්නවා. තව කොටසක් විභව ශක්තිය හැටියට ගබඩා කරගන්නවා. මේ බව අපි කලින් කතා කරලා තියෙනෝනේ.
දැන් කම්පන චාලක ශක්තිය හැටියට අණු වල ගබඩා වෙද්දී ශක්තිය ඒ අණු වල කම්පණේ වඩා වේගවත් වෙනවා. වඩා ප්‍රබල වෙනවා. ඒ වඩා ප්‍රබල වෙනකොට මේවා මධ්‍යන්න පිහිටීම් වලින් ගැලවිලා යන්න උත්සාහ කරනවා. ගැලවිලා යන්න බලනවා. ඊට අමතරව දැන් විභව ශක්තිය වැඩි වීමත් එක්කම අණු අතර පරතරයත් වැඩි වෙනවා. පරතරය වැඩි වෙනකොට ඒ අන්තරාණුක බලවල ප්‍රබලතාවය අඩු වෙනවා. එක පැත්තකින් විභව ශක්තිය වැඩි වීම නිසා අණු අතර පරතරය වැඩි වීම නිසා අන්තරාණුක බලවල ප්‍රබලතාවය අඩු වෙනවා. ඒ වගේම අණු වලට ලැබෙන චාලක ශක්තිය නිසා ඒ අවශෝෂණය කරගන්න තාපය අණු වල චාලක ශක්තිය හැටියට ගබඩා කරගන්න හින්දා අණු වලට මේ මධ්‍යන්න පිහිටීමෙන් ගැලවිලා යන්න අවශ්‍ය තරම් ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ මේ අන්තරාණුක බල බිඳගෙන අණු ඈත් වෙනවා. අණු අතර පරතරය වැඩි වෙනවා. නමුත් යම්කිසි ආකාරයක අන්තරාණුක බල සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ නැහැ. අන්තරාණුක බල යම් ප්‍රමාණයකට ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා අන්තරාණුක බල යම්කිසි ප්‍රමාණයකට ඉතුරු වෙනවා. නමුත් ඒ අන්තරාණුක බල බිඳගෙන අණු වලට යන්න තරම් අවශ්‍ය කරන ශක්තිය දැන් ලැබිලා තියෙන්නේ. ඒ හින්දා යම් අවස්ථාවක අණු වල මධ්‍යන්න පිහිටුම් වලින් ඉවතට යන්නත් පුළුවන්. ඒ අණු වලට තියෙන තැන් වලින් ඉවතට යන්නත් පුළුවන්. තරමක් දුරට ඒ තියෙන තැන් වල රැඳෙන්න අවශ්‍ය කරන බලයත් අණු අතරේ පවතිනවා. එක අතකට ඒ තියෙන පිහිටීම් වල රැඳෙන්න අවශ්‍ය කරන බලය යම් ප්‍රමාණයකට අණු අතරේ පවතිද්දී ඒ බල බිඳගෙන තියෙන තැන් වලින් යන්න තරම් අවශ්‍ය කරන ශක්තියත් මේ අණු වලට තියෙනවා. දැන් මේ දෙකම තියෙනවා. ඒ නිසා ඒ අණු සමහර වෙලාවට අණු වලට පුළුවන්කම තියෙනවා අන්තරාණුක බල බිඳගෙන යන්න. මොකද ඒ ශක්තිය තියෙන නිසා. එතකොට එවැනි තත්වයකදී අපි කියන මේ පදාර්ථයේ පවතින ද්‍රව අවස්ථාවක කියලා. ද්‍රව අවස්ථාව. මොකද අර අණු වලට තියෙනවනේ හැකියාවක් මේ අන්තරාණුක බල බිඳගෙන යන්න. එතකොට පුළුවන් වෙනවා අර ඝන ද්‍රව්‍යයක වගේ නිශ්චිත පිහිටීම් වලම පවතින්නේ නැහැ. නමුත් නිශ්චිත පිහිටීම් වල පවත්වා ගැනීමට අවශ්‍ය කරන බලය යම් ප්‍රමාණයකට තියෙනවා. තිබුණත් ඒවා අභිබවාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා නිශ්චිත පිහිටීම් වලම පවතින්නේ නැහැ. අණු වලට යම් තරමක නිදහසේ චලනය වීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා අපි කියනවා එවැනි තත්වයකටපත් වුණාට පස්සේ ඒක ද්‍රව තත්වයක් කියලා. ද්‍රව තත්වයක්. දැන් ඝන වස්තුවකට නිශ්චිත පරිමාවකුත් නිශ්චිත හැඩයකුත් තියෙනවා. මොකද ඒ අණු නිශ්චිත පිහිටීම් වල පවතින නිසා. නමුත් ද්‍රව අවස්ථාවටපත් වුණාට පස්සේ ඒ නිශ්චිත පිහිටීම් වල පවතින්නේ නැතුව ඒ නිශ්චිත පිහිටීම් වල පවත්වා ගැනීමට යොදන බල බිඳගෙන යන්න පුළුවන්කම තියෙන නිසා මේ ද්‍රව අවස්ථාවේදී පදාර්ථයට යම්කිසි උෂ්ණත්වයකදී යම් නිශ්චිත පරිමාවක් තිබුණත් නිශ්චිත හැඩයක් තියෙන්නේ නැහැ. නිශ්චිත හැඩයක් පවතින්නේ නැහැ. නිශ්චිත හැඩයක් පවත්ව ගන්න නැහැ. ඒ ද්‍රවය අඩංගු වෙන බඳුනේ හැඩය තමයි ලබා ගන්න. ඉතින් තවදුරටත් අපි මේකට තාපය සැපෙවුවා. දැන් ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවටපත් වෙච්ච පදාර්ථයට තවදුරටත් අපි තාපය සැපෙවුවා. මේ සම්පූර්ණයෙන්ම අණු අතර ක්‍රියා කරන ආකර්ෂණ බලවලින් මිදෙන තරමටම ඒ අණු ශක්තිය ලබා ගන්නවා. එහෙම ශක්තිය ලබාගෙන වායු අවස්ථාවටපත් වෙනවා. එතකොට වායු අවස්ථාවටපත් වුණාට පස්සේ අන්තරාණුක ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැති තරම්. ඊටම දුර්වල මට්ටමක තමයි පවතින්නේ අන්තරාණුක ආකර්ෂණ බල. ඉතින් අපිට ආසන වශයෙන් සලකන්න පුළුවන් අන්තරාණුක ආකර්ෂණ බල වලින් සම්පූර්ණයෙන්ම මිදලා අණු ගමන් කරනවා කියලා. එතකොට නිදහසේ අණු වලට චලනය වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා එතකොට වායු අවස්ථාවටපත් වෙලා තියෙන්නේ කියලා පදාර්ථය. ඉතින්
වායු අවස්ථාවේදී අර ඒ පදාර්ථයට නිශ්චිත හැඩයකුත් නැහැ, ඒ වගේම නිශ්චිත පරිමාවකුත් නැහැ. වායුවක් ලබා ගන්නේ ඒ වායුව අඩංගු වෙන බඳුනේ පරිමාව. දැන් ඝන වස්තුවක් නම් ඒකට නිශ්චිත පරිමාවකුත් හැඩයකුත් තියෙනවා. නමුත් ද්‍රව තත්වයටපත් වෙද්දී නිශ්චිත පරිමාවක් තිබුණත් නිශ්චිත හැඩයක් නැහැ. වායු තත්වයටපත් වෙනකොට මේ වායු අණු නිදහසේ බොහොම නිදහසේ ගමන් කරන නිසා අන්තරාණුක ආකර්ෂණ බල වලින් තොරව නිශ්චිත පරිමාවකුත් නැහැ, නිශ්චිත හැඩයකුත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි පදාර්ථයක් ඝන අවස්ථාවේ සිට වායු ද්‍රව අවස්ථාවටපත් වීමේ හැකියාව තියෙනවා. ඊළඟට ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවටපත් වීමේ හැකියාව තියෙනවා. එතකොට මෙහෙම ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වීම, ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවටපත් වීම, සමහර වායු අවස්ථාවේ සිට නැවත ද්‍රව අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ඒ ද්‍රව අවස්ථාවේ සිට නැවත ඝන අවස්ථාවටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකටපත් වීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ අවස්ථා විපර්යාසය කියලා. අවස්ථා විපර්යාසය කියලා අපි කියන්නේ ඒකට. එතකොට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වීමට අපි කියනවා විලයනය කියලා. ඒක අනිත් පැත්ත ගත්තොත් එහෙම ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වෙන්නත් පුළුවන්. ඒකට කියනවා ඝනීකරණය කියලා. එතකොට ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට නැත්නම් වායු අවස්ථාවටපත් වෙන එකට අපි කියනවා වාෂ්පීකරණය කියලා. අනිත් පැත්ත ගත්තොත් එහෙම වාෂ්ප අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වීමේ ක්‍රියාවලිය අපි කියනවා ඝනීභවනය කියලා. ඉතින් මෙන්න මේ විදිහට එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකටපත් වීමේ ක්‍රියාවලිය පිළිබඳව තමයි අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ. ඉතින් අපිට විද්‍යාගාරයේදී මේ සංසිද්ධිය අධ්‍යයනය කරන්න පුළුවන් නැප්තලින් භාවිතා කරලා. නැප්තලින් කියන්නේ අපි කපුරු කියලා හඳුන්වන්නේ. ඒ කපුරු ස්වල්පයක් භාවිතා කරලා මේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ මොන විදියටද? එතකොට කොහොමද උෂ්ණත්ව වෙනස් වෙන්නේ, තාපය අවශෝෂණය කරගන්නේ කියන දේ අධ්‍යයනය කරන්න පුළුවන්. අපි බලමු නැප්තලින් ස්වල්පයක් අරගෙන විද්‍යාගාරයේදී පරීක්ෂණ නලයක්, ජල තාපකයක්, උෂ්ණත්වමානයක් ඇසුරෙන් කොහොමද මේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ කියන එක අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා. නැප්තලින් භාවිතා කරලා පරීක්ෂණාගාරයේදී ඔය අවස්ථා විපර්යාසය පිළිබඳව අධ්‍යයනය කරනකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ ගන්නවා පරීක්ෂණ නලයක්. පරීක්ෂණ නලයක් අරගෙන මේකට දානවා නැප්තලින් කැබලි කීපයක්. අපිට සාමාන්‍ය උෂ්ණත්වයේදී තියෙන්නේ මේක ඝන අවස්ථාවේනේ අපිට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ කපුරු පෙති කැබලි ටිකක් දානවා. දාලා මේකට උෂ්ණත්වමානිකුත් ගිල්ලනවා. උෂ්ණත්වමානිකුත් දානවා. උෂ්ණත්වමානයක් දාලා ඊළඟට මොකද කරන්නේ? ජල තාපකයක් තුල ගිල්ලලා අපිට පුළුවන් මේ විදිහට. ජල තාපකය කියන්නේ ජල භාජනයක්. ඒක බන්සන් එකකින් රත් කරන්න පුළුවන්. මේ තොර ජල තාපකයක් තුල ගිල්ලපුවාම ඒ ජලය රත් වෙනකොට මේ පරීක්ෂණ නලේ රත් වෙනවා. ඒක රත් වෙනකොට ඒක ඇතුලේ තියෙන නැප්තලින් කැබලි ටික රත් වෙනවා. රත් වෙලා සම්පූර්ණයෙන් මේක ද්‍රව බවට පත් වෙනවා. එතකොට මේ ද්‍රවය තුල අපිට මේ උෂ්ණත්වමානය ගිල්ලන්න පුළුවන්. නැප්තලින් ද්‍රවය තුල උෂ්ණත්වමානය ගිල්ලන්න පුළුවන්. ගිල්ලලා ද්‍රවය තුල උෂ්ණත්වමානය ඔහම තියෙද්දිම අපි සිසිල් වෙන්න හරිනවා පද්ධතිය. පද්ධතිය සිසිල් වෙන්න හරිනවා. එතකොට අපිට ලැබෙනවා සිසිල් වුණාට පස්සේ නැවතත් මේ නැප්තලින් ටික ඝන බවට පත් වෙනවා. මේ ඝන අවස්ථාවේ තිබිච්ච නැප්තලින් කැබලි ටික රත් වෙලා ද්‍රව අවස්ථාවටපත් වෙලා
සිසිල් වෙනකොට නැවත සැරයක් ඝන අවස්ථාවටපත් වෙනවා. එතකොට ඒ නැප්තලීන් තුල තමයි මේ උෂ්ණත්වමානය තියෙන්නේ. උෂ්ණත්වමානය ඒ ඝන වෙච්ච නැප්තලීන් තුල තියෙන්නේ. එතකොට අපිට ඒ සැකස්ම ප්‍රයෝජනවත් වෙනවා. නැප්තලීන් වල උෂ්ණත්වය මන ගන්නකොට මේ පරීක්ෂණය කරනකොට මේ වගේ සැකස්මක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපි කොහොමද හදාගන්නේ? නැවත සැරයක් මම කියන්නම්. පරීක්ෂණ නලයට නැප්තලීන් කැබලි ටිකක් දාලා ඊළඟට උෂ්ණත්වමානිකුත් ඒකට දාලා ජල තාපකයක් ඇසුරින් අපි රත් කරගන්නවා. රත් කරගන්නකොට නැප්තලීන් ටික ද්‍රව වෙනවා. නැප්තලීන් ටික ද්‍රව වුණාම උෂ්ණත්වමානයේ ඒ ද්‍රව නැප්තලීන් වල හරි මැදට එන විදියට සකස් කරලා නැවත සිසිල් වෙන්න සලස්සනවා. නැවත සිසිල් වෙන්න සලස්සපුවාම නැවතත් ඒ ද්‍රව නැප්තලීන් ඝන අවස්ථාවටපත් වෙනවා. හොඳයි ඊළඟට අපි කරන්නේ නැවත සැරයක් මේ ජල තාපකයට තාපය සපයමින් මේ විදිහට තාපය සපයමින් තත්පර 30ට මේ උෂ්ණත්වමානයේ පාඨාංකය සටහන් කරගන්නවා. උෂ්ණත්වමානයේ පාඨාංකය සටහන් කරගන්නවා. තත්පර 30ට අපි උෂ්ණත්වමානයේ පාඨාංකය සටහන් කරගන්නවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි මේකට මන්තයක් දාලා මන්තනය කරන්න. මන්තනය කරමින් අපි මේ උෂ්ණත්වමානයේ පාඨාංකය සටහන් කරගන්නවා. කොහොම දිගටම පාඨාංක සටහන් කරගෙන යනකොට තත්පර 30ට පාඨාංක අපි දිගටම සටහන් කරගන්නවා. ඒත් එක්කම අපිට දකින්න ලැබෙනවා එක්තරා අවස්ථාවකදී මේ ඝන නැප්තලීන් තාපය අවශෝෂණය කරගෙන ද්‍රව අවස්ථාවටපත් වෙනවා. ඒ අවසානයේ අපි කාලය සමග තත්පර 30ට අපි සටහන් කරගත්තනේ උෂ්ණත්වමානයේ පාඨාංකය. ඊට පස්සේ අපි කරන්නේ කාලයට ඉදිරියේ මේ උෂ්ණත්වයේ ප්‍රස්ථාරගත කරනවා. කාලයට ඉදිරියෙන් උෂ්ණත්වයේ ප්‍රස්ථාරගත කරපුවම අපිට ප්‍රස්ථාරයක් එනවා. මෙන්න මෙහෙම. දැන් මේ ප්‍රස්ථාරයට අනුව කාලය තත්පර බිඳුවේදී එහෙම නැත්නම් අපි රත් කරන්න පටන් ගන්න අවස්ථාවේදී යම් උෂ්ණත්වයක තියෙනවා පද්ධතිය. තාපය සපයනකොට කාලය සමග උෂ්ණත්වය මෙහෙම වැඩි වෙනවා. ඒ කියන්නේ මේ නැප්තලීන් වල උෂ්ණත්වය වැඩි වෙනවා කියන එකනේ. අපිට ඒක මේ උෂ්ණත්වමානයෙන් නිරීක්ෂණය කරගන්න පුළුවන්. කාලය සමග උෂ්ණත්වය වැඩි වෙනවා. ඊළඟට තාපයේ සපයද්දී උෂ්ණත්වයේ වෙනසක් නොවි යම්කිසි කාලාන්තරයක් පවතිනවා මේ විදිහට. මෙන්න මේ කාලාන්තරය තුළ උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට තව දුරටත් එහෙම කාලාන්තරයේ තුළ උෂ්ණත්ව වෙනසක් සිද්ධ නොවි තිබිලා නැවත සැරයක් උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අපි බැලුවොත් මේ උෂ්ණත්වයේ වෙනස් නොවි පවතින කාලාන්තරය තුළ අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා අර ඝන නැප්තලීන් ද්‍රව බවට පත් වෙනවා. උෂ්ණත්වයේ ඉහළ නගිනවා වෙනුවට ඒ ඝන නැප්තලීන් ද්‍රව බවට පත් වෙනවා අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඒ කියන්නේ ඒ නැප්තලීන් විලයනය වෙනවා. නැප්තලීන් විලයනය වෙනවා. ඒ නැප්තලීන් විලයනය වෙද්දී එහෙම නැත්නම් ඝන නැප්තලීන් ද්‍රව බවට පත් වෙද්දී තමයි උෂ්ණත්වය වෙනස් නොවි පවතින්නේ. නමුත් තාපය අවශෝෂණය කරනවා. අපි මේ පද්ධතියට තාපය සපයන නිසා පද්ධතිය මගින් තාපය අවශෝෂණය කරනවා. පද්ධතිය තාපය අවශෝෂණය කළත් අපිට පද්ධතියේ උෂ්ණත්වය නැත්නම් මේ පද්ධතියේ උෂ්ණත්වය නැත්නම් ඔය නැප්තලීන් අඩංගු පරීක්ෂණ නලයේ උෂ්ණත්වය වෙනස් වෙන බවක් අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ.
හැබැයි නැප්තලින් ද්‍රව බවට පත් වෙනවා. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයට ලක් වෙනවා. ඉතින් මේක අපි ප්‍රස්ථාරයේ අනිත් අපිට පුළුවන් දැන් නැවත මේ ද්‍රව බවට පත් වෙච්ච නැප්තලින් ද්‍රව බවට පත් වුණාට පස්සේ තවදුරටත් තාපය සපයනකොට ඒ ද්‍රව නැප්තලින් වල උෂ්ණත්වය ඉහළ නගින එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරයේ මෙතනින් මේ කොටසෙන් පෙන්වන්නේ ඝන නැප්තලින් වල උෂ්ණත්වය ඉහළ නගින එක. යම් උෂ්ණත්වයකට පත් වුණාට පස්සේ ඒ උෂ්ණත්වය නියතව පවතිනවා. එම කාලය තුල විලයනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන්ම විලයනය වෙලා ඉවරුණාට පස්සේ කියන්නේ ඒ ඝන නැප්තලින් සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් වුණාට පස්සේ තාපයේ සපයද්දී නැවතත් උෂ්ණත්වය ඉහළ නගිනවා. අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් මේ නැප්තලින් ඒ ද්‍රව නැප්තලින් ටික සිසිල් වෙන්න සැලැස්සුවොත් ඒ සිසිල් වෙන අතරතුරේදී නැවතත් අපි කලින් වගේම උෂ්ණත්වය මැනගෙන සටහන් කළොත් අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ වැනි ප්‍රස්ථාරය. මේ අවස්ථා දෙකේදීම නැත්නම් මේ ප්‍රස්ථාර දෙකේදීම උෂ්ණත්වයෙන් නියතව පවතින අවස්ථාවේදී මෙතෙන්දී නම් උෂ්ණත්වයේ නියතව පවතින ඒ කාලාන්තරය තුල සිද්ධ වෙන්නේ ද්‍රව නැප්තලින් නැවතත් ඝන බවට පත්වීම. එතකොට මේ ද්‍රව නැප්තලින් නැවත ඝන බවට පත් වෙන උෂ්ණත්වයත් ඒ වගේම ඒ ඝන නැප්තලින් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයත් එකම උෂ්ණත්ව අගය කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එකම උෂ්ණත්ව අගයකදී තමයි ඒ සංසිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ විලයනය කියන එක සිද්ධ වෙන්නේ ඒ වගේම මෙතෙන්දි මේ සිද්ධ වෙන ඝනීකරණය කියන එක සිද්ධ වෙන්නේ එකම උෂ්ණත්ව අගයකදී. ඉතින් ඒ උෂ්ණත්ව අගයට අපි කියනවා ද්‍රවාංකය කියලා. විලයනය සම්බන්ධයෙන් ගත්තොත් ඒක ද්‍රවාංකය කියලා කියනවා. අනිත් පැත්තට කිව්වොත් එහෙම හිමාංකය නැත්නම් ඝන බවට පත් වෙන උෂ්ණත්වය කියලා අපිට අනිත් පැත්තට කියන්න පුළුවන්. එතකොට ඝන ද්‍රව්‍යයේ ද්‍රව බවට පත් වෙන්නේ ද්‍රවයක් ඝන බවට පත් වෙන්නේ ඝන සිට ද්‍රව දක්වා හෝ ද්‍රව සිට ඝන දක්වා ඝන ද්‍රව අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ එක්තරා නිශ්චිත උෂ්ණත්වයකදී. ඒතර මේ නිශ්චිත උෂ්ණත්වය කියන එක හැම දෙයකම පොදු එකක් නෙමෙයි. එක් එක් ද්‍රව්‍ය සඳහා වෙනස් වෙනවා. දැන් ජලය ගත්තොත් ජලයට තියෙන ඒ ද්‍රවාංකය නෙමෙයි නැප්තලින් වලට තියෙන්නේ. අපි වෙනත් ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම ඒකට තියෙන ද්‍රවාංකය වෙනස් එකක්. එක එක ද්‍රව්‍ය සඳහා මේ ද්‍රවාංකය වෙනස් වෙනවා. නැත්නම් ඒ හිමාංකය එක එක ද්‍රව්‍ය සඳහා වෙනස් වෙනවා. නමුත් යම්කිසි ද්‍රව්‍යයක් සඳහා හිමාංකය කියලා කියන්නේ නැත්නම් ද්‍රවාංකය කියලා කියන්නේ නිශ්චිත උෂ්ණත්වයක්. ඒ ද්‍රවාංකයේදී තමයි ඒ ද්‍රව්‍යයේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ හිමාංකය කියලාත් අපි ඒකටම කියන්න පුළුවන්. එම උෂ්ණත්වයේ තමයි එම ද්‍රව්‍යය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙන්නේ. එතකොට ඒ ඝන ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙද්දිත් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙද්දිත් ඔය කියන නිශ්චිත උෂ්ණත්වයේදී සිද්ධ වෙනවා උෂ්ණත්ව වෙනසකින් තොරව සිද්ධ වෙනවා. නමුත් ඒ උෂ්ණත්වයේදී තාපය අවශෝෂණය කරනවා. එතකොට තාපය අවශෝෂණය කළත් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති නිසා බැලු බැලමටම අපිට තාපය අවශෝෂණය කළත් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති නිසා පද්ධතිය මගින් තාපය අවශෝෂණය කරන බවක් අතවසම අපි පද්ධතිය මගින් තාපය අවශෝෂණය කරනවා කියන එක පේනවා. නමුත් ඒක බාහිරට නිරූපණය වෙන්නේ නැහැ. පද්ධතිය මගින් ඒ තාපය අවශෝෂණය කිරීම බාහිරට නිරූපණය කරන්නේ නැහැ. මොකද පද්ධතියක් තාපය අවශෝෂණය කරනකොට ඒක බාහිරට නිරූපණය වෙනවා උෂ්ණත්වයේ වැඩිවීමක් හැටියට. නමුත් මේ අවස්ථාවේදී ඒ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැති නිසා පද්ධතිය මගින් තාපය අවශෝෂණය කිරීම බාහිරට නිරූපණය වෙන්නේ නැහැ. අපි කියනවා එවැනි තාපයක් গুপ্ত තාපයක් කියලා. පද්ධතියේ තාපය අවශෝෂණය කරන්නේ গুপ্ত ලෙස. ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවටපත් වෙනකොට එහෙම නැත්නම් විලයනයේදී පද්ධතියේ තාපය අවශෝෂණය කරනවා গুপ্ত ලෙස. ඒ වගේම
ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වීමේදී අපි ඝනීකරණයේදී නැත්නම් ඝනීකරණයේදී පද්ධතිය තාපය අවශෝෂණය කරන්නේ গুপ্ত ලෙස. ඒ නිසා මේ අවස්ථා විපර්යාසයේ සිදුවන අවස්ථාවේදී අවශෝෂණය කරන තාපයට අපි කියනවා গুপ্ত තාපය කියලා. গুপ্ත තාපය කියලා කියනවා. එතකොට අපි දැන් මේ වගේ ද්‍රවයක් තවදුරටත් රත් කළොත්, ඒ කියන්නේ ද්‍රවයට තවදුරටත් තාපය ලබා දුන්නොත්, ඒ ද්‍රවයේ උෂ්ණත්වය ඉහළ නගිනවා. උෂ්ණත්වය ඉහළ නැගලා යම්කිසි නිශ්චිත උෂ්ණත්වයකට නැවතත්පත් වෙනවා. නැවතත් යම්කිසි නිශ්චිත උෂ්ණත්වයකටපත් වුණාට පස්සේ අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා ඒ ද්‍රවය ද්‍රව අවස්ථාවේ සිට ඒ ද්‍රව්‍යයේ ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවටපත් වීම අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා. වාෂ්ප ලෙස වායු කලාපයට එකතු වෙනවා නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඒ සංසිද්ධියට අපි කියනවා වාෂ්පීකරණය කියලා. ඒ වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ මේ කතා කළා වගේම නිශ්චිත උෂ්ණත්වයකදී අපි ඒකට කියනවා තාපාංකය කියලා. තාපාංකයේදී ද්‍රවයේ වාෂ්පීකරණය වෙලා වාෂ්ප අවස්ථාවටපත් වෙනවා. ඒ වගේම එම උෂ්ණත්වයේදීම වාෂ්පයකට පුළුවන් නැවත ද්‍රව අවස්ථාවටපත් වෙන්න. ඉතින් තාපාංකයේදී වාෂ්පීකරණය වෙලා වාෂ්ප අවස්ථාවටපත් වීම හෝ වාෂ්පය ද්‍රවයක් බවට පත් වෙනකොටත් තාප හුමාරුවක් සිද්ධ වෙනවා. ද්‍රවය වාෂ්ප බවට පත් වෙද්දී වාෂ්පීකරණය වෙනකොට තාපාංකයේදී තාපය අවශෝෂණය කරගන්නවා. නමුත් කලින් වගේමයි ඒ තාපය අවශෝෂණය කරගත්තට උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනසක් නොවි තාපාංකයේදී එහෙම අවශෝෂණය කරගන්න තාපය අපි කියනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා. එතකොට ද්‍රවය සම්පූර්ණයෙන්ම වාෂ්පීකරණය වෙලා ඉවර වෙනකම් ඒ තාපයේ උෂ්ණත්ව වෙනසකින් තොරව අවශෝෂණය කරගන්නවා. යම්කිසි ස්කන්ධයක් වාෂ්පීකරණය වීමේදී සමාන ස්කන්ධයක් තාපාංකයේදී ඝනීභවනය වීමේදී අවශෝෂණය කරන හෝ පිට කරන තාප ප්‍රමාණය සමාන වෙනවා. ඉතින් මේ අවස්ථා දෙකටම අදාළව දැන් අපි කියනවා එතන වාෂ්පීකරණයේදීත් ඒ අවශෝෂණය කරගන්න තාපේ වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා. වාෂ්පීකරණයේ গুপ্ත තාපය. දැන් මෙතනදී අපි කලින් අවස්ථාවේදී හඳුන්වනවා ඝන ද්‍රව්‍යයක් තාපය අවශෝෂණය කරගෙන ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවටපත් වෙද්දී එහෙම අවශෝෂණය කරගන්න තාපය විලයනයේ গুপ্ত තාපය කියලා. ඉතින් මේ අවස්ථා දෙකේදී දෙක සඳහාම අපි අර්ථ දක්වනවා රාශීන් දෙකක් වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය සහ විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය කියලා. විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය කියලා රාශියක් අර්ථ දක්වනවා. ඒ වගේම වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ත තාපය කියලා රාශියක් අර්ථ දක්වනවා. ඉතින් විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය කියලා කියන්නේ ද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඒ ද්‍රව්‍යයේ ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වීම සඳහා අවශෝෂණය කරගන්න තාපය අපි කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. ඒ වගේම පදයක් අපි අර්ථ දක්වනවා වාෂ්පීකරණය සඳහා වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. ඒක අපි අර්ථ දක්වන්නේ යම්කිසි ද්‍රව්‍යයකින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තාපාංකයේදී සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට පත්වීම සඳහා අවශෝෂණය කරගනු ලබන තාපය කියලා. එතකොට අපි ගත්තොත් එහෙම ඒ වාෂ්පීකරණය හෝ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය L කියලා. ඒ අවස්ථා විපර්යාසයේ සිදුවීමේදී අපි හිතමුකෝ ද්‍රව්‍ය සිම්පල් M ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම මේ අවස්ථා විපර්යාසයට පත්වීමේදී පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාප ප්‍රමාණය Q සමානයි ml කියලා ලියන්න පුළුවන්. එතකොට මේ L කියලා කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය නම් සිම්පල් M ස්කන්ධයක් ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වීම සඳහා අවශෝෂණය කරගනු ලබන තාප ප්‍රමාණය අපිට ml කියලා ලියන්න පුළුවන්.
ඕකේ අනිත් පැත්තටත් එහෙම ලියන්න පුළුවන්. සිම්පල් m ස්කන්ධයක් ද්‍රවාංකයේදී එම ද්‍රව්‍යයේ ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වීමේදී පිට කරනු ලබන තාප ප්‍රමාණයත් අපිට Q සමාන ml කියලා ලියන්න පුළුවන්. ඒ වගේ අපි හිතමු යම්කිසි ද්‍රව්‍යයක සිම්පල් m ස්කන්ධයක් ඒ ද්‍රව්‍යයේ තාපාංකයේදී සම්පූර්ණයෙන්ම ද්‍රව අවස්ථාවේ සිට වාෂ්ප අවස්ථාවට පත් වෙනකොට යන තාප ප්‍රමාණයත් අපිට Q සමාන ml කියලා ලියන්න පුළුවන්. L කියලා කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය නම්. අනිත් පැත්තට ගත්තොත් එහෙම ද්‍රව්‍යයක සිම්පල් m ස්කන්ධයක් ඒ ද්‍රව්‍යයේ තාපාංකයේදී වාෂ්ප අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙනකොට පිට කරන තාප ප්‍රමාණය Q සමාන ml කියලා ලියන්න පුළුවන්. ඒතර එතෙන්දී L කියලා අපි දක්වන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. ඒතර L කියන එක විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය වුණත් L කියන එක වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය වුණත් අපිට ඒ අවස්ථා විපර්යාසයේ සිදුවීමේදී සිම්පල් m ස්කන්ධයක් මගින් අවශෝෂණය කරන හෝ පිට කරන තාප ප්‍රමාණය Q සමාන ml කියලා ලියන්න පුළුවන්. එතකොට අපි ගැටලු විසඳීමේදී මේ සමීකරණයක් හැටියට මේ ප්‍රකාශනය භාවිතා කරනවා. හොඳයි දැන් අපි මේ අවස්ථා විපර්යාසයට සම්බන්ධ ගැටලු කීපයක් සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය මේ ප්‍රශ්නේ ලියා ගන්න මුලින්ම. ස්කන්ධයේ ග්‍රෑම් 100ක් වන තඹ කැලරිමීටරයක් තුල ජලය ග්‍රෑම් 150ක් සහ අයිස් ග්‍රෑම් 8ක් වායුගෝල පීඩනයේ යටතේ සමතුලිතතාවයේ පවතී. සෙල්සියස් 100 උෂ්ණත්වයේ පවතින EM ග්‍රෑම් 200ක ස්කන්ධයක් කැලරිමීටරයේ තුලට දමනු ලැබේ. පරිසරයේ සමග තාපයේ හුවමාරු වීමක් සිදු නොවන්නේ යයි සලකා පද්ධතියේ අවසාන උෂ්ණත්වය ගණනය කරන්න. තඹවල EM වල සහ ජලයේ විශිෂ්ට තාපධාරිතා පිළිවෙලින් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 390යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 230යි සහ 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. ඒ වගේම අපිට දීලා තියෙනවා අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය 3.34 ගුණ කිරීම 10 වෙනි බලයයි කිලෝග්‍රෑමයට ජූල් කියලා. හොඳයි අපි බලමු මේ පද්ධතිය. තඹ කැලරිමීටරයක් තියෙනවා. ඒකේ ස්කන්ධයේ ග්‍රෑම් 100යි. මේ තඹ කැලරිමීටරයේ ස්කන්ධයේ ග්‍රෑම් 100යි. එතකොට ඒක ඇතුලේ ජලයේ තියෙනවා ග්‍රෑම් 150ක්. ජලය ග්‍රෑම් 150ක් තියෙනවා. වායුගෝල පීඩනයේ යටතේ සමතුලිතතාවයේ තියෙන පද්ධතිය අයිස් තියෙනවා ග්‍රෑම් 8ක්. අයිස් ග්‍රෑම් 8ක් තියෙනවා. ඉතින් මම මේ රූප සටහනේ අයිස් කුට්ටිය ටික ලොකුවට ඇඳලා තියෙනවා. හැබැයි අයිස් ග්‍රෑම් 8යි තියෙන්නේ. අයිස්. එතකොට මේ පද්ධතිය වායුගෝල පීඩනයේ යටතේ සමතුලිතතාවයේ පවතිනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මෙතන ජලය සහ අයිස් සමතුලිතතාවයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් 0. සෙල්සියස් 0 උෂ්ණත්වයේදී තමයි ජලයට සහ අයිස් වලට සමතුලිතතාවයේ පවතින්න පුළුවන්. මොකද ජලය අයිස් බවට පත් වෙන නැත්නම් ඝනීකරණය වෙන උෂ්ණත්වය සෙල්සියස් 0යි. ඒ වගේම අයිස් ජලයේ බවට පත් වෙන නැත්නම් විලයනයේ වෙන උෂ්ණත්වය සෙල්සියස් 0යි.
ඒ කියන්නේ අයිස් වල ද්‍රවාංකයේ සෙල්සියස් 0යි. ජලයේ හිමාංකයේ සෙල්සියස් 0යි. සෙල්සියස් 0 තමයි අයිස් ජලයේ බවට පත් වෙන්නේ. ජලයේ අයිස් බවට පත් වෙන්නේ. එතකොට අයිස් සහ ජලය සමතුලිතතාවයේ පවතින්න පුළුවන් මේ සෙල්සියස් 0 උෂ්ණත්වයේදී. ඉතින් අයිස් සහ ජලයේ සමතුලිතතාවයේ පවතින්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මේ පද්ධතියේ දැන් අයිස් ජලයේ මගින් යම්කිසි තාප ප්‍රමාණයක් පිට කරලා ඒ ජලය ටික අයිස් බවට පත් වෙනවා කියලා. ජලය අයිස් බවට පත් වෙනා නම් ජලය මගින් තාපය පිට කරන්න ඕන. එතකොට මෙතන තියෙන යම්කිසි ජලයේ ප්‍රමාණයක් තාපය පිට කළා අයිස් බවට පත් වෙනවා කියලා හිතමු. එතකොට අයිස් ස්කන්ධය එතකොට වැඩි වෙන්න ඕනනේ. නමුත් ඒ පිට කරන තාප ප්‍රමාණය නැවත මෙතන තියෙන අයිස් මගින් අවශෝෂණය කරගත්තාම ඒ අයිස් ජලයේ බවට පත් වෙනවා. එතකොට ජලය මගින් පිට කරන තාප ප්‍රමාණය සහ අයිස් මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණය සමාන හින්දා ඒ වගේම මේ ජලය සහ අයිස් දෙකම තියෙන එකම උෂ්ණත්වය නිසා අයිස් බවට පත් වෙන ජල ස්කන්ධයත් ජලය බවට පත් වෙන අයිස් ස්කන්ධයත් සමාන වෙනවා. ඒ නිසා ජල ස්කන්ධය වෙනස් වෙන්නේත් නැහැ. අයිස් ස්කන්ධය වෙනස් වෙන්නේත් නැහැ. ඒ හින්දා මෙතනදී ජලය සහ අයිස් සමතුලිතතාවයේ පවතින. ඒතර මේවැනි සමතුලිතතාවයක් පවතින්න පුළුවන් වෙන්නේ වායුගෝල පීඩනයේ යටතේදී නම් අයිස් වල ද්‍රවාංකයේදී ඒක තමයි සෙල්සියස් 0 කියලා කියන්නේ. එහෙමනම් මේ තොරතුරෙන් අපිට දැනගන්න පුළුවන් මේ පද්ධතියේ තියෙන සෙල්සියස් 0 උෂ්ණත්වය කියලා. ඒතර මෙහෙම සමතුලිතතාවයේ තියෙන පද්ධතියට සෙල්සියස් 200 උෂ්ණත්වයේ පවතින සෙල්සියස් 200 උෂ්ණත්වයේ පවතින 200 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ඊයම් ග්‍රෑම් 200ක ස්කන්ධයක් ඊයම් ග්‍රෑම් 200ක ස්කන්ධයක් දානවා. කැලරිමීටරය තුළට දානවා. එතකොට වෙන්න පුළුවන් මොනවද? කැලරිමීටරය තුළට මේ වැඩි සෙල්සියස් 200ක උෂ්ණත්වයේ තියෙන ඉහළ උෂ්ණත්වයක තියෙන ඊයම් ග්‍රෑම් 200ක ස්කන්ධයක් ඊයම් කැබැල්ලක් දානවා. දාපුවාම ඊයම් කැබැල්ලේ උෂ්ණත්වය වැඩිනේ. ඊයම් කැබැල්ලේ උෂ්ණත්වය වැඩි. එතකොට අයිස් කැලරිමීටරය සහ ජලය කියන පද්ධතියේ තියෙන අඩු උෂ්ණත්වයක ඒතර වැඩි උෂ්ණත්වයේ තියෙන ඊයම් කැබැල්ල මගින් තාපය පිට කරනවා. මේ පද්ධතිය සමග ඊයම් කැබැල්ල ගැටුණාම වැඩි උෂ්ණත්වයේ පවතින ඊයම් කැබැල්ල මගින් තාපය පිට කරනවා. අඩු උෂ්ණත්වයේ පවතින අයිස් මගින් එතකොට ජලය මගින් ඒ වගේම කැලරිමීටරය මගින් ඒ විතරක් නෙමෙයි මේ අයිස් මගින් තාපය අවශෝෂණය කරනකොට අයිස් දිය වෙනවනේ. අයිස් දිය වෙලා ජලයේ බවට පත් වෙනවා. සෙල්සියස් 0 ජලයේ බවට පත් වෙනවා. එතකොට අයිස් දිය වීමෙන් ලැබෙන සෙල්සියස් 0 ජලය මගින් මේ තාපය අවශෝෂණය කරනවා. ඒ විතරක් නෙමෙයි පරිසරයටත් තාපය හානි වෙන්න පුළුවන්. මොකද පරිසර උෂ්ණත්වයත් සෙල්සියස් 200ට වඩා නැත්නම් ඊයම් කැබැල්ලේ උෂ්ණත්වයට වඩා අඩුයිනේ. ඒ පරිසරයටත් තාපය හානි වෙන්න පුළුවන්. නමුත් අපිට මෙතන දීලා තියෙනවා පරිසරයේ සමග තාප හුවමාරුවක් සිදු නොවන්නේ ඇයි සලකා මේ ගාන හදන්න කියලා. පරිසරයේ සමග තාප හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි අපි සලකන්නේ. එහෙම පරිසරයේ සමග තාප හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැත්තම් තාපයේ හුවමාරු වෙන්නේ මෙන්න මේ පද්ධතිය සහ ඒ කියන්නේ අයිස් ජලය සහ කැලරිමීටරය අඩංගු පද්ධතිය සහ මේ දාන ඊයම් කැබැල්ල අතර තමයි තාප හුවමාරුවක් සිද්ධ වෙන්නේ. පරිසරයට තාපය හානි වෙන්නේ නැත්තම්. ඒකට අපිට ලියන්න පුළුවන් කැලරිමීටරය ඒ වගේම කැලරිමීටරය තුල අඩංගු ජලය අයිස් කැබැල්ල ඒ වගේම අයිස් දියවීමෙන් ලැබෙන ජලය මේ සියල්ල මගින්ම අවශෝෂණය කරන තාප ප්‍රමාණය සමාන වෙනවා අර ඊයම් කැබැල්ල මගින් පිට කරන තාප ප්‍රමාණය කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් පද්ධතිය අවසානයේ පත්වන උෂ්ණත්වයනේ හොයන්න තියෙන්නේ. එතන මොකක් හරි උෂ්ණත්වයකට යම්කිසි උෂ්ණත්වයකට පද්ධතියපත් වෙනවා. ඊයම් කැබැල්ල මේ තියෙන පද්ධතියත් සමග ගැටුණාම පද්ධතිය අවසාන උෂ්ණත්වයකටපත් වෙනවා මෙහෙම. මම ගන්නම්කෝ මේ පත් වෙන උෂ්ණත්වය තීට කියලා. එතකොට අයිස් කැබැල්ල සම්පූර්ණයෙන් දිය වෙලා අයිස් ජලයේ බවට පත් වෙනවා. ඒ ජලයත් අවසානයේදී පද්ධතියේ උෂ්ණත්වයටම එනවා.
එහෙමනම් අපිට අපි හිතමුකෝ තීට උෂ්ණත්වයටපත් වෙනවා නම් කැලරිමීටරය ආරම්භයේදී තියෙන සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ සෙල්සියස් බිඳුවේ උෂ්ණත්වයේ සිට තීට උෂ්ණත්වයට එනවා. කැලරිමීටරය තුල අඩංගු වෙච්ච ජලය ග්‍රෑම් 150 මුලින් තියෙන සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ ඒක තීට උෂ්ණත්වයේ දක්වා වැඩි වෙනවා උෂ්ණත්වයේ. ඊළඟට අයිස් ටික අයිස් සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ පවතින්නේ මුලින්ම අයිස් සෙල්සියස් බිඳුවේ පවතින ජලයේ බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ ජලයේ ටික තීට උෂ්ණත්වයේ පවතින ජලයේ බවට පත් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් ඒ සියල්ල මගින්ම තාපය අවශෝෂණය කරනවා. එහෙම අවශෝෂණය කරන තාප ප්‍රමාණය සමාන වෙන්නේ මේ සෙල්සියස් 200 උෂ්ණත්වයේ පවතින ඊයම් කැබැල්ල අවසානයේ තීට උෂ්ණත්වයට පත් වෙන හින්දා ඊයම් කැබැල්ල මගින් පිට කරන තාප ප්‍රමාණයට. ඒකට අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. කැලරිමීටරය ලබාගත් තාපය එකතු කිරීම අයිස් ලබාගත් තාපය අයිස් දියවීමෙන් ලැබෙන ජලය ලබාගත් තාපය ඒ වගේම තිබුණු ජලය ලබාගත් තාපය සමානයි ඊයම් කැබැල්ල පිට කළ තාපය. විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට කැලරිමීටරය සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ ඉඳලා තීට උෂ්ණත්වයටපත් වෙන්නේ. ඒ කැලරිමීටරය ලබා ගන්න තාපය අපිට ඩෙල්ටා Q සමාන mc ඩෙල්ටා තීටා කියන සමීකරණය මගින් හොයන්න පුළුවන්. ඩෙල්ටා Q සමාන mc ඩෙල්ටා තීටා. ඊළඟට මේ අයිස් දිය වෙනකොට ලැබෙන ගුප්ත තාපය ලබා ගන්න පිටක ගුප්ත තාපය ඩෙල්ටා Q සමානයි ml කියලා ලියන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තාම කැලරිමීටරය ලබා ගන්න තාපය කැලරිමීටරයේ ස්කන්ධය ග්‍රෑම් 100යි කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. කැලරිමීටරයේ හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරීතාවය දීලා තියෙනවා. ඒ තඹ කැලරිමීටරයක් නිසා ඒක 390යි. උෂ්ණත්ව අන්තරය කැලරිමීටරයේ බිඳුවේ ඉඳලා තීට දක්වා පත්වන නිසා උෂ්ණත්ව අන්තරය තීටා. අයිස් ලබා ගන්න ගුප්ත තාපය අයිස් දියවීමේදී ලබා ගන්න ගුප්ත තාපය අයිස් ග්‍රෑම් 8ක ස්කන්ධයක් තියෙන මේක කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය අපිට දීලා තියෙනවා 3.34 ගුණ කිරීම 10/5 වෙනි බලය. එතකොට අයිස් දියවීමෙන් ලැබෙන ජලය ග්‍රෑම් 8ක් තියෙනවා. අයිස් දියවීමෙන් ලැබෙන ජලය ග්‍රෑම් 8යි කැලරිමීටරය තුල ජලය ග්‍රෑම් තව 150ක් තියෙනවා. එතකොට ඒ 8යි 150යි ඔක්කොම 158ක ජලය සෙල්සියස් බිඳුවේ ජලය ග්‍රෑම් 158ක් තියෙනවා. මේක කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් ගුණ කරන්න. ජලයේ විශිෂ්ට තාපධාරීතාවය 4200යි. ජලයපත් වෙන උෂ්ණත්වාන්තරයත් බිඳුවේ ඉඳලා තීට දක්වා නිසා තීටා. මේක සමාන වෙනවා ඊයම් කැබැල්ල පිට කළ තාපය ඊයම් කැබැල්ලේ ස්කන්ධය ග්‍රෑම් 200යි. මේක කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් ගුණ කරන්න. ඊයම් වල විශේෂ තාපධාරීතාවය 230යි. උෂ්ණත්ව අන්තරය 200 සිට තීට දක්වා උෂ්ණත්වය අඩු වෙනවා. ඒ නිසා 200 ඍණ තීට උෂ්ණත්ව අන්තරය. ඔන්න ඔය විදිහට අපිට ලැබෙනවා මේ ලබාගත් තාප ප්‍රමාණය සමානයි පිටකල තාප ප්‍රමාණය කියන එක. එක අතකට මේ සංසිද්ධිය ශක්ති සංස්ථිති මූලධර්මයේ ප්‍රකාශනයක් හැටියට ගන්න පුළුවන්. මොකද තාප ශක්තිය තමයි මෙතනදී හුමාරු වෙන ශක්තිය. සියලු ශක්තිය මෙතනදී තාපයේ හැටියට තමයි හුමාරු වෙන්නේ. එතකොට පරිසරයට තාපය හානු වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් පරිසරයෙන් තාපය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒතර පද්ධතියේ තියෙන ශක්තිය සංස්ථිතික වෙන්න ඕන. එහෙමනම් එක යම් ද්‍රව්‍යයකින් පිට කරන ශක්තිය තව ද්‍රව්‍යයකින් ලබා ගන්න ශක්තියට සමාන වෙන්න ඕන. මම ඉස්සෙල්ලාම 10 ඍණ 3 දෙකටම කපාගෙන යනවා.
ඊළඟට 10 පස්වෙනි බලය මෙතන 4200. තව 100කින් බෙදන්න පුළුවන්. 100කින් බෙදන්න පුළුවන්. මෙතන 10 පස්වෙනි බලය 100ෙන් බෙදුවහම 10 තුන්වෙනි බලය කියලා එනවා. මෙතන බිඳු දෙක කැපෙනවා. මෙතනත් බිඳු දෙක කපලා දාන්න පුළුවන්. එතකොට මෙතන එන්නේ 390. 390යි තීටා. 8 ගුණ කිරීම 3.34 ගුණ කිරීම 10 තුන්වෙනි බලය. එතකොට 8 ගුණ කිරීම 3.34 ගුණ කිරීම 10 තුන්වෙනි බලය කියන්නේ 3340. 158 ගුණ කිරීම 42යි තීටා. සමානයි දෙක ගුණ කිරීම 230 460යි 200 ඍණ තීටා. ඔය ලැබෙනවා. එතකොට මම මේ තීටා අඩංගු පද මේ පැත්තේ තියාගන්නම්. 390යි තීටා. දාන්න. මෙතන 158 42න් ගුණ කළාම 6636යි 6636යි තීටා. ඊළඟට මේ පැත්තේ 460 ගුණ කිරීම තීටා කියලා එනවා. ඍණ 460යි තීටා. ඒක මේ පැත්තට ගෙනාවොත් ධන 460යි තීටා. සමානයි 460 ගුණ කිරීම 200. අනු 2000යි. ඊළඟට මේ පැත්තේ 3340 ගුණ කිරීම 8. විසිහයදා 720ක් කියනවා. මේ පැත්තට ගෙනාපු එක ඍණ 26720යි. ඊළඟට අපි මේ ටික එකතු කළොත් 390යි එකතු කිරීම 6636යි එකතු කිරීම 460යි 7486යි තීටා. සමානයි 92000 අඩු කිරීම 26720. හැටපන්දාස් 280යි. නම් තීටා සමානයි 65280 බෙදීම 7486. 8.72 කියලා එනවා. සෙල්සියස් 8.72. ඒ කියන්නේ පද්ධතියේපත් වෙන අවසාන උෂ්ණත්වය සෙල්සියස් 8.72. හොඳයි අපි ඊළඟ ගාන ගමු. ඊතා කුඩා ස්කන්ධයකින් යුත් බීකරයක් තුල සෙල්සියස් 80 උෂ්ණත්වයේ පවතින ජලය ග්‍රෑම් 100ක් අඩංගු වේ. ජලයේ උෂ්ණත්වයේ සෙල්සියස් 50 වීම සඳහා ඒට සෙල්සියස් -10 උෂ්ණත්වයේ පවතින අයිස් කොපමණ ස්කන්ධයක් එකතු කළ යුතුද? පරිසරයේ සමග තාප හුමාරුවක් සිදු නොවන්නේ යයි සලකන්න. අයිස් වල හා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය වලින් 2100යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් සහ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.34 ගුණ කිරීම 10 පස්වෙනි බලයයි කිලෝග්‍රෑමයට ජූල් වේ. හොඳයි මෙතන ගන්න මේ සෙල්සියස් 80 උෂ්ණත්වයේ පවතින ජලය ග්‍රෑම් 500ක් අඩංගු වේ කියලා. ඒ මම 100යි කියලා දීපු අගය 500 කරගන්න. එතකොට ඊතා කුඩා ස්කන්ධයක් සහිත බීකරයක්.
ඉතා කුඩා ස්කන්ධයක් සහිත බීකරයක්. ඒ කියන්නේ මේ බීකරයේ ස්කන්ධය නොසලකා හරින්න පුළුවන්. ඉතා කුඩා ස්කන්ධයක් සහිත බීකරයක් කියන එකෙන් අදහස් කරන්නේ බීකරයේ ස්කන්ධය නොසලකා හරින්න පුළුවන් කියන එක. ඒ බීකරයේ ස්කන්ධය නොසලකා හරින්න පුළුවන් නම් බීකරයේ මගින් අවශෝෂණය කරන හෝ පිට කරන හෝ තාප ප්‍රමාණය අපිට නොසලකා හරින්න පුළුවන්. මොකද ඉතා කුඩා ස්කන්ධයක් නම් තියෙන්නේ. ඒකේ තාපධාරිතාවයත් ඉතා කුඩායි. මොකද වස්තුවක තාපධාරිතාවය රඳා පවතින එක සාධකයක් තමයි ඒකේ ස්කන්ධය. ඒතකොට ස්කන්ධය ඉතා කුඩායි නම් තාපධාරිතාවය ඉතා කුඩායි. ඒ කියන්නේ අපිට ඒක නොසලකා හරින්න පුළුවන්. හොඳයි. ඒතකොට මේ බීකරයේ ඇතුලේ තියෙනවා සෙල්සියස් 80 උෂ්ණත්වයේ පවතින ජලය. සෙල්සියස් 80 උෂ්ණත්වයේ පවතින ජලය තියෙනවා. ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක් තියෙනවා. එතකොට දැන් මේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 50 වීම සඳහා ඔය තියෙන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 50 වීම සඳහා නැත්නම් පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 50 දක්වා අඩු වීම සඳහා මේ පද්ධතියට ඍණ 10යි සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන අයිස් කොච්චර එකතු කරන්න ඕනද කියලා යහන්නේ. දැන් බලන්නකෝ අයිස් එකතු කරලා සෙල්සියස් 80 ඉඳලා සෙල්සියස් 50 දක්වා උෂ්ණත්වය අඩු කර ගැනීම සඳහා කොච්චර අයිස් එකතු කරන්න ඕනද කියලා නේ අහන්නේ. එහෙමනම් අයිස් එකතු කරපුවාම පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙන්න ඕන. ඔව් එහෙම අඩු වෙනවා. මොකද අයිස් වල උෂ්ණත්වය අඩු වගේ යන්නේ. දැන් මෙතන නම් ඍණ 10 සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන අයිස්. මේ ජලය සහ බීකරයේ තියෙන සෙල්සියස් 80 උෂ්ණත්වයේ. දැන් මේ ජලයට අයිස් කැබලි දාපුවාම ඒ ජලයේ තියෙන තාපය අයිස් වලින් අවශෝෂණය කරගන්නවා. ජලයේ තියෙන තාපය අයිස් වලින් අවශෝෂණය කරගන්නකොට මේ පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා. ඉතින් බීකරයේ තුල තියෙන ජලයට අයිස් කැබලි දාලා පද්ධතියේ උෂ්ණත්වය මෙහෙම අඩු කරන්න පුළුවන්. 80 ඉඳලා 50 දක්වා. දැන් අපෙන් අහන්නේ 80 ඉඳලා 50 දක්වා උෂ්ණත්වය අඩු කරන්න නම් කොච්චර අයිස් ප්‍රමාණයක් මේකට එක්කහු කරන්න ඕනද කියලා. ඉතින් බලමු මේ පද්ධතියට එහෙම නැත්නම් මේ සෙල්සියස් 80 පවතින ජලය අඩංගු බීකරයට ඒ තියෙන ජලය තුලට අයිස් දානකොට ඒ දාන අයිස් වලට මොකද වෙන්නේ කියලා. ඒ දාන අයිස් ඉස්සෙල්ලම මේ තියෙන ජලය මගින් තාපය අවශෝෂණය කරගෙන සෙල්සියස් 80 තියෙන ජලයෙන් තියෙන තාපය අයිස් මගින් අවශෝෂණය කරගෙන අයිස් ඉස්සෙල්ලම සෙල්සියස් 0 අයිස් බවට පත් වෙනවා. මොකද මේ අයිස් තියෙන්නේ මුලදී සෙල්සියස් -10 උෂ්ණත්වයේදී. සෙල්සියස් 0ටත් වඩා අඩු උෂ්ණත්වයක තමයි අයිස් තියෙන්නේ. අයිස් තියෙන්නේ -10යි සෙල්සියස් උෂ්ණත්වයේ. එතකොට මේ පද්ධතිය තියෙන්නේ සෙල්සියස් 80 කියන උෂ්ණත්වයේ. බීකරයේ සහ ඒ අඩංගු ජලයේ තියෙන සෙල්සියස් 80 කියන උෂ්ණත්වය. එතකොට මේකට අයිස් දාපුවාම ඉස්සෙල්ලාම අයිස් බිඳුවේ අයිස් බවට පත් වෙනවා. බිඳුවේ අයිස් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ බිඳුවේ අයිස් බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. බිඳුවේ අයිස් බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. බිඳුවේ අයිස් බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. ඊළඟට ඒ බිඳුවේ ජලය සෙල්සියස් 50 උෂ්ණත්වයේ ජලයේ බවට පත් වෙනවා. බිඳුවේ ජලය සෙල්සියස් 50 උෂ්ණත්වයේ ජලයේ බවට පත් වෙනවා. දැන් බලන්න වෙන දේ.
ඍණ 10 සෙල්සියස් තියෙන අයිස් අර 80 සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන ජලයෙන් තාපය අවශෝෂණය කරගෙන 0 සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන අයිස් බවට පත් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයේ අයිස් වල උෂ්ණත්වය වැඩි වෙනවා. ඊළඟට 0 අයිස් 0 ජලයේ බවට පත් වෙනවා. ඒකට තවත් අවශෝෂණය කරනවා තාපය. අපි කියනවා ඒ අවශෝෂණය කරන්නේ গুপ্ত තාපය. গুপ্ත තාපය විදිහට තමයි තාපය අවශෝෂණය කරගන්නේ. ඊළඟට ඒ 0 ජලය සෙල්සියස් 50 ජලයේ බවට පත් වෙනවා. එතකොටත් තාපය අවශෝෂණය කරගන්නවා. ඉතින් මේ ක්‍රියාවලිය අයිස් ඍණ 10 තියෙන අයිස් අවසාන වශයෙන් සෙල්සියස් 50 ජලයේ බවට පත් වෙන මේ ක්‍රියාවලිය තුලදීම තාපය අවශෝෂණය කරගන්නවා. ඒ තාපය පිට කරන්නේ සෙල්සියස් 80 තියෙන ජලය මගින්. එතකොට අපිට ලියන්න පුළුවන් මේ අයිස් මගින් මේ ක්‍රියාවලියේ තුලදීම අයිස් මගින් අවශෝෂණය කරන තාපය කියන්නේ අයිස් අවසාන වශයෙන් සෙල්සියස් 50 ජලයේ බවට පත් වෙන තුරුම අවශෝෂණය කරගන්න මුළු තාප ප්‍රමාණය සමාන වෙනවා අර බීකරය ඇතුලේ තියෙන සෙල්සියස් 80 ජලය සෙල්සියස් 50 ජලයේ බවට පත්වීමේදී පිට කරන තාප ප්‍රමාණයට. මොකද බීකරේ මගින් අපි තාපය පිට කරනවා කියලා මෙතනදී සලකන්නේ නැහැ. මොකද අපිට දීලා තියෙනවා බීකරේ ස්කන්ධය නොසලකා හැරිය හැකි තරම් කුඩයි කියලා. එතකොට ඒකේ තාපදාරීතාවය අපි සලකන්නේ නැති නිසා ජලය මගින් පමණයි තාපය පිට කරන්නේ. එහෙමනම් අපිට මෙතනදී ලියන්න පුළුවන් ඉස්සෙල්ලම අයිස් 0 අයිස් බවට පත්වීමේදී අවශෝෂණය කරන තාප ප්‍රමාණය අයිස් 0 අයිස් බවට පත්වීමේදී අවශෝෂණය කරන තාප ප්‍රමාණය මම ලියන්නම්ම අයිස් ස්කන්ධය ග්‍රෑම් අයිස් සිම්පල් m කියලා ගමු. මොකද අයිස් ස්කන්ධේ හොයන්න තියෙන්නේ සිම්පල් m. එතකොට අයිස් වල විශිෂ්ට තාපදාරීතාවය 2100යි. අයිස් ඍණ 10 සිට 0 දක්වා පත් වෙනකොට උෂ්ණත්වාන්තරය 10යි. ඊළඟට මේ බිඳුවේ අයිස් බිඳුවේ ජලයේ බවට පත් වෙනකොට පිට කරන গুপ্ত තාපය m ගුණ කිරීම විශිෂ්ට গুপ্ত තාපය 3.34 ගුණ කිරීම 10/5 වෙනි බලයයි. ඊළඟට මේ බිඳුවේ ජලය 50 ජලයේ බවට පත් වෙනකොට අවශෝෂණය කරන තාපය m ගුණ කිරීම 4200 ගුණ කිරීම උෂ්ණතාන්තරයේ බිඳුවේ ඉඳලා 50 දක්වා 50යි. ඒතර මේ සියලු තාපය පිට කරන්නේ 80 ජලයේ මගින් සෙල්සියස් 80 ආරම්භයේ ජලයේ මගින් ග්‍රෑම් 500ක් තියෙනවා. කිලෝග්‍රෑම් නම් 0.5යි. එතකොට 4200යි විශිෂ්ට තාපදාරීතාවය. උෂ්ණතාන්තරය 80 සිට 50 දක්වා එන්නේ. 80 සිට 50 දක්වා එනකොට උෂ්ණතාන්තරය 30යි. අපිට පුළුවන් දැන් මේ මුළු ප්‍රකාශනයම මම 1000න් බෙදන්නම්. එතකොට බිංදු 3ක් කැපිලා යනවා මෙතන. මෙතන 1000න් බෙදුවාම 10 දෙක බලය කියලා එන්නේ. මෙතන බෙදනකොට මේ බිංදු 3 කැපිලා යනවා. මෙතනත් මේ බිංදු 3 කපලා දාන්න පුළුවන්. එතකොට m ගුණ කිරීම 2යි m ගුණ කිරීම 21යි m එකතු කිරීම මෙතන 10 දෙක කියන්නේ 100යිනේ. 100යි ගුණ කිරීම 3.34 334යි 334යි m. මෙතනත් 42 ගුණ කිරීම 5 කියන්නේ 210යි. එතකොට 210යි සිම්පල් m. මෙතන 42.5න් ගුණ කරපුවාම 21යි. 21 3න් ගුණ කරපුවාම 63යි. ඉතින් මේ ටික සියල්ලම එකතු කරමු අපි. 0යි 4යි 1යි 5යි 1යි 3යි 4යි 4යි 2යි 6යි 2යි 3යි 5යි 565යි සිම්පල් m සමානයි 63යි කියලා එනවා. එහෙනම් m සමානයි 63 බෙදීම 565. 63 බෙදීම 565.
0.115 කිලෝග්‍රෑම් කියලා එනවා. ග්‍රෑම් වලින් ගත්තොත් 111.5 ග්‍රෑම්. එවනම් ඔය සෙල්සියස් 80 පවතින ජලය අඩංගු බීකරයේ උෂ්ණත්වය සෙල්සියස් 50 දක්වා පහළ දැමීම සඳහා පද්ධතියට එකතු කරන්න ඕන සෙල්සියස් −10 පවතින අයිස් ස්කන්ධය අපිට ලැබෙනවා ග්‍රෑම් 111.5 කියලා. මේ ප්‍රශ්නේ ලියමු. වායුගෝල පීඩනයේ යටතේ තාපාංකයේ වෙත ළඟා වූ ජලය අඩංගු ෆ්ලාස්කුවක් සහ කැලරිමීටරයක් නලයක් මගින් එකිනෙක සම්බන්ධ කර ඇත. කැලරිමීටරයේ ස්කන්ධයේ ග්‍රෑම් 150ද එහි තාපධාරිතාවය සෙල්සියස් අංශකයට ජූල් 63ද වන අතර ඒ තුල සෙල්සියස් 15 උෂ්ණත්වයේ පවතින ජලය ග්‍රෑම් 340ක් අඩංගු වේ. කැලරිමීටරයේ උෂ්ණත්වය සෙල්සියස් 71ක් වන තෙක් ඒ තුල හිමාලයේ ඝනීභවනය වීමට හැකියාව ඇත. සෙල්සියස් 71 දී කැලරිමීටරයේ සහ ඒ අඩංගු ජලයේ ස්කන්ධයේ ග්‍රෑම් 525ක් විය. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය සොයන්න. අපිට දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. එතකොට වායුගෝල පීඩනයේ යටතේ තාපාංකයේ වෙතට ළඟා වෙච්ච ෆ්ලාස්කුවක් මම ගන්නම් කොහේ ජලය අඩංගු ෆ්ලාස්කුවක් වායුගෝල පීඩනයේ යටතේ තාපාංකයේ වෙතට ළඟා වෙච්ච ජලය අඩංගු ෆ්ලාස්කුවක් තියෙනවා. ඒ කියන්නේ තාපාංකය කියන්නේ සෙල්සියස් 100 නේ. වායුගෝල පීඩනයේ යටතේදී ජලයේ තාපාංකය සෙල්සියස් 100යි. එතකොට මේ ෆ්ලාස්කුව ඇතුලේ වාෂ්ප තියෙනවනේ ජලය. ජල වාෂ්ප තියෙනවා. එතකොට මේ ෆ්ලාස්කුව සහ කැලරිමීටරයක් නලයකින් සම්බන්ධ කරලා තියෙනවා. ෆ්ලාස්කුව සහ කැලරිමීටරය තුල තියෙනවා සෙල්සියස් 15 ජලය. සෙල්සියස් 15 ජලය තියෙන කැලරිමීටරයක් කොහොම නලයකින් සම්බන්ධ කරලා තියෙනවා. අපි හිතමු මෙතන සෙල්සියස් 15 ජලය මේ විදිහට මේ නලයේ දිගේ හිමාලය ඇවිල්ලා මේ ජල පෘෂ්ඨයේ ගැටෙනවාම ගැටිලා සමහර ඒවාම යන්න පුළුවන්. ජල පෘෂ්ඨයේ ගැටෙන සමහර යම් හිමාලයේ ප්‍රමාණයක් ඝනීභවනය වෙනවා. එනිසා තමයි දැන් මේ ජලයේ සෙල්සියස් 15 උෂ්ණත්වයේ පවතින ජලයේ මෙතන ග්‍රෑම් තියෙන්නේ 340යි. ඒ වගේම කැලරිමීටරයේ ස්කන්ධයක් දීලා තියෙනවා ග්‍රෑම් 150යි කියලා. ඉතින් ওই දෙකේම මුළු ස්කන්ධය ගත්තොත් එහෙම 150 එකතු කිරීම 340 490යි ග්‍රෑම් කියලා එන්නේ. නමුත් දැන් මේ විදිහට ප්ලාස්කුවෙන් හිමාලය එන්න සලස්වන්නේ අවසානයේදී මේ කැලරිමීටරයේ උෂ්ණත්වය සෙල්සියස් 71 දක්වා වැඩි වෙන තුරු. කැලරිමීටරයේ සහ එහි අඩංගු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 15 ඉඳලා සෙල්සියස් 71 දක්වා වැඩි වෙන තුරු තමයි ජලයේ එන්න හිමාලයේ එන්න සලස්සන්නේ. ප්ලාස්කුවේ ඉඳලා හිමාලයේ එන්න සලස්සන්නේ මේ උෂ්ණත්වය සෙල්සියස් 71 දක්වා වැඩි වෙන තුරු. ඉතින් සෙල්සියස් 71 දක්වා උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ පද්ධතියේ ස්කන්ධය ග්‍රෑම් 525යි. සෙල්සියස් 71 දී පද්ධතියේ ස්කන්ධය ග්‍රෑම් 525යි. කියන්නේ කැලරිමීටරයයි ඒකේ අඩංගු ජලයයි මුළු ස්කන්ධය ගත්තාම ග්‍රෑම් 525යි. එතකොට කොහොමද ආරම්භයේදී තිබුණේ 490යි
හිමාලය එන්න සලස්සලා සෙල්සියස් 71 දක්වා උෂ්ණත්වය වැඩි කළාට පස්සේ පද්ධතියේ ස්කන්ධයේ ග්‍රෑම් 525ක් වෙන්නේ කොහොමද? දැන් මෙන්න මේක තේරුම් ගන්න ඕන. අර ජල පෘෂ්ඨයේ හිමාලය වැදුනහම ඒ හිමාලය ඝනීභවණය වෙනවා. ඒ ඝනීභවණය වෙලා ජලයේ බවට පත් වෙලා ඒ ජලයත් මේ බීකරේටම කැලරිමීටරයටම එකතු වෙනවා. එහෙම නැත්නම් ඒ ජලයත් මේ කැලරිමීටරයේ තුල තියෙන ජලයටම එකතු වෙනවා. ඒ එකතු වීම නිසා තමයි මේ පද්ධතියේ ස්කන්ධය වැඩි වෙන්නේ. එතකොට කොච්චර ජලයේ ප්‍රමාණයක්, කොච්චර වාෂ්ප ප්‍රමාණයක්, කොච්චර හිමාලයේ ප්‍රමාණයක් ජලයේ බවට පත් වුණාද කියලා දැනගන්න මේ 525න් 490ක් අඩු කරන්න. එතකොට ලැබෙනවා 35යි කියලා. ග්‍රෑම් 35ක්. හිමාලයේ ග්‍රෑම් 35ක් ඝනීභවණය වෙලා මේ කැලරිමීටරය තුල අඩංගු වෙන ජලයට එකතු වෙලා තියෙනවා. හොඳයි. දැන් මෙතනදිත් තියෙන්නේ මේ අපිට හිමාලයේ තමයි වැඩි උෂ්ණත්වයේ පවතින සෙල්සියස් 100 උෂ්ණත්වයේ තමයි හිමාලයේ පවතින තාපාංකයේදී හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. ඒ නිසා හිමාලයේ සමග මේ සෙල්සියස් 15 උෂ්ණත්වයේ තියෙන ජලය ගැටෙනකොට හිමාලයෙන් තාපය පිට කරනවා. ඒ වගේම මේ ජලය සහ ජලය අඩංගු වෙන කැලරිමීටරය මගින් තාපය අවශෝෂණය කරනවා. හිමාලයෙන් තාපය පිට කරනකොට මුලින්ම වෙන්නේ හිමාලය සෙල්සියස් 100 තියෙන හිමාලය ඝනීභවණය වෙලා සෙල්සියස් 100 ජලයේ බවට පත් වෙනවා. සෙල්සියස් 100 තියෙන හිමාලය ඝනීභවණය වෙලා සෙල්සියස් 100 ජලයේ බවට පත් වෙනවා මුලින්ම. සෙල්සියස් 100 හිමාලය ඝනීභවණය වෙලා මුලින්ම සෙල්සියස් 100 ජලයේ බවට පත් වෙනවා. එතකොට පද්ධතිය අවසාන උෂ්ණත්වය සෙල්සියස් 70කට එන හින්දා ඒ සෙල්සියස් 100 ජලය හිමාලයේ ඝනීභවණය වීමෙන් ලැබෙන ජලය තාපය තවදුරටත් පිට කරලා සෙල්සියස් 71 ජලයේ බවට පත් වෙනවා. ආරම්භයේදී සෙල්සියස් 15 උෂ්ණත්වයේදී තියෙනවා කැලරිමීටරය සහ ජලය. කැලරිමීටරය සහ ජලය තියෙනවා සෙල්සියස් 15 උෂ්ණත්වයේ. මේ සෙල්සියස් 15 උෂ්ණත්වයේ තියෙන කැලරිමීටරය සහ ජලයත් සෙල්සියස් 71 උෂ්ණත්වයේ දක්වාම උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට කැලරිමීටරයයි ජලයයි සෙල්සියස් 15 උෂ්ණත්වයේ සිට සෙල්සියස් 71 දක්වා උෂ්ණත්වයේ වැඩි වෙනකොට තාපය ලබා ගන්නවා. තාපය ලබා ගන්නවා. තාප අවශෝෂණය කරනවා. මෙතනදී තාපය පිට කරනවා. හිමාලයේ ජලයේ බවට ඝනීභවණය වෙනකොට තාපය පිට කරනවා. ඒ වගේම CA ජලය 71 ජලයේ බවට පත් වෙනකොට තාපය පිට කිරීම සිද්ධ වෙනවා. හොඳයි. දැන් මෙතනදී පරිසරයේ සමග තාප හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැත්නම් හිමාලය ජලය වෙනකොට පිට කරන තාපයත් ඒ වගේම ඒ ජලය 100 ජලය 71 ජලය වෙනකොට පිට කරන තාපයත් එකතුව සමාන වෙනවා. කැලරිමීටරය සහ ජලය සෙල්සියස් 15 ඉඳලා 71 දක්වා උෂ්ණත්වය වැඩි වෙනකොට අවශෝෂණය කරන තාපයට. ඒත් අපිට හොයන්න තියෙන ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඉතින් හිමාලය ජලයේ ලෙස ඝනීභවණය වෙච්ච හිමාලයේ ස්කන්ධයේ ග්‍රෑම් 35යි. ඒ නිසා ඒ හිමාලය ජලයේ ලෙස ඝනීභවණය වෙනකොට පිට කරන තාප ප්‍රමාණය හොයන්න ml වලින් පුළුවන්. m කියන්නේ 35යි 1 කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. l කියන්නේ හිමාලයේ විශිෂ්ට ගුප්ත තාපය. එතකොට මේකෙන් ලැබෙනවා එම තාප ප්‍රමාණය. මේකට එකතු කරන්න එම 100 ජලය 71 ජලයේ බවට පත් වෙනකොට පිට කරන තාප ප්‍රමාණය.
හිමාලය ඝනීභවනය වීමෙන් ලැබෙන්නේ ග්‍රෑම් 75ක්. ඒක කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් ගුණ කරන්න. 4200යි විශිෂ්ට අපදාරිතාවය. එතකොට 100 ඉඳලා 71 දක්වා උෂ්ණත්වයේ අඩු වෙද්දී උෂ්ණත්ව අන්තරය 29යි. මේකෙන් අපිට ලැබෙනවා ඒ හිමාලය ජලයේ ලෙස ඝනීභවනය වෙච්ච ස්කන්ධය නැවත 71 දක්වා අඩු වෙනකොට පිට කරන තාප ප්‍රමාණය. එතකොට මේ තාප ප්‍රමාණය සමාන වෙනවා මම මෙතනින් ලියන්නම්. කැලරිමීටරයේ සහ ජලය 15 සිට 71 දක්වා වැඩි වෙනකොට අවශෝෂණය කරන තාප ප්‍රමාණය. ඒතර කැලරිමීටරයේ අවශෝෂණය කරපු තාප ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. කැලරිමීටරයේ තාපධාරිතාවය 63යි. එනු කැලරිමීටරයේ පත්වන උෂ්ණත්වාන්තරය 15 සිට 71 දක්වා වැඩි වෙන නිසා තාපධාරිතාවයේ උෂ්ණත්වාන්තරයෙන් ගුණ කරලා c θ වලින් හොයන්න පුළුවන් කැලරිමීටරයේ අවශෝෂණය කරගත්ත තාප ප්‍රමාණය. එතකොට 63 ගුණ කිරීම උෂ්ණත්ව අන්තරය කියන්නේ 71 අඩු කිරීම 15. 71 අඩු කිරීම 15. එතකොට 71කින් 15ක් අඩු කරපුවම 56යි. ඔන්න කැලරිමීටරයේ අවශෝෂණය කරගත්ත තාපය. කැලරිමීටරය තුල තිබිච්ච ජලය ග්‍රෑම් 340ක්. අවශෝෂණය කරන තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. 340 ගුණ කිරීම 10 ඍණ 3 කිලෝග්‍රෑම් වලින් ලැබෙනවා. 4200යි විශිෂ්ට අපදාරිතාවය. එකපත් වෙන උෂ්ණත්වාන්තරයත් 56මයි. හොඳයි. එතකොට මේ ප්‍රකාශනය අපිට සුළු කිරීමෙන් මේ L හොයාගන්න පුළුවන්. මම සුළු කරන්නම් මේ 10 ඍණ 3 බිංදු 3කට කපලා දාන්න පුළුවන් මෙහෙම. මෙතනත් 10 ඍණ 3 තියෙනවා. මම බිංදු දෙකක් කපන්නම්. එතකොට 10 ඍණ 1යි කියලා ඉතුරු වෙන්නේ. ඒ 10 ඍණ 1 35ත් එක්ක ගුණ කරනකොට 3.5ක් වෙනවා. එතකොට මෙතන 35 ගුණ කිරීම 10 ඍණ 3යි L. මෙතන 3.5 ගුණ කිරීම 42 ගුණ කිරීම 29. 4263යි. අනිත් පැත්තේ 63 ගුණ කිරීම 56. තුන්දාස් 528යි. ඊළඟට 34 ගුණ කිරීම 42 ගුණ කිරීම 56යි. හැත්තනවදාස් 968යි. මේ දෙක එකතු කරලා මේ යගේ අඩු කරන්න තියෙන්නේ. 35 ගුණ කිරීම 10 ඍණ 3යි L සමානයි. මේ දෙක එකතු කරන්නම් 79968ට එකතු කරන්න ඕන 3528ක් 83496යි. මේක අනිත් පැත්තට ගෙනියන්න 4263යි. එතකොට 83496න් අඩු කරන්න 4263 79233යි. දැන් L සමානයි 79233 බෙදීම 35 ගුණ කිරීම 10 ඍණ 3යි කියලා ලැබෙනවා. මම 79233 බෙදන්නම් 35න් 2263.8 ගුණ කිරීම 10 ධන 3 වෙනි බලය කියලා ලැබෙනවා කිලෝග්‍රෑමයට ජූල්. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2263.8 ගුණ කිරීම 10 ධන 3 වෙනි බලය කියලා ලැබෙනවා කිලෝග්‍රෑමයට ජූල්. හොඳයි. මේ ගාන ලියමු. කැලරිමීටරයක් තුල ජලය ග්‍රෑම් 500ක් සහ අයිස් ග්‍රෑම් 300ක් වායුගෝල පීඩනයේ යටතේ සමතුලිතතාවයේ පවතී.
සෙල්සියස් 240ක උෂ්ණත්වයේ පවතින ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකින් යුත් ලෝහ කුට්ටියක් කැලරිමීටරයේ තුලට දැමූ විට අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වූ අතර එහි උෂ්ණත්වය නොවෙනස්ව පැවතුණි. සෙල්සියස් 240 උෂ්ණත්වයේ පවතින කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයකින් යුත් එම වර්ගයේම ලෝහ කුට්ටියක් කැලරිමීටරයේ තුලට දැමූ විට පද්ධතිය අවසාන උෂ්ණත්වය කොපමණද? පරිසරයට සිදු වූ තාපහානිය සහ කැලරිමීටරයේ තාපධාරිතාවය නොසලකා හරින්න. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. සහ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.34 ගුණ කිරීම 10 වෙනි බලයයි කිලෝග්‍රෑමයට ජූල්. එතකොට මුලින්ම කැලරිමීටරය තුල ජලය අඩංගු වෙනවා ග්‍රෑම් 500ක්. ජලය ග්‍රෑම් 500යි. ඊළඟට අයිස් කුට්ටියක් තියෙනවා ග්‍රෑම් 300ක. වායුගෝල පීඩනය යටතේ පද්ධතිය සමතුලිතව තියෙනවා. ඒ කියන්නේ සමතුලිතතාවයේ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ අයිස් සහ ජලය සමතුලිතතාවයේ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අයිස් ස්කන්ධය හෝ ජල ස්කන්ධය වෙනස් නොවි ඒ විදිහටම පවතිනවා. ඉතින් මේ වගේ දෙයක් වෙන්න නම් බාහිර පරිසරයේ සමග තාප හුවමාරුවක් නොවි තියෙන්න ඕන. පරිසරයේ සමග තාප හුවමාරුවක් නොවි තියෙනකොට තමයි මෙහෙම සමතුලිතතාවයකපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙවැනි සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. මම කලිනුත් ගැටලුවක් විසඳද්දි කිව්වා මේ වගේ සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ සෙල්සියස් 0 කියන උෂ්ණත්වයේදී. මොකද සෙල්සියස් 0 කියලා කියන්නේ අයිස් වල ද්‍රවාංකය. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් එහෙම ජලයේ හිමාංකය. එතකොට යම්කිසි ජල ස්කන්ධයක් සෙල්සියස් 0 උෂ්ණත්වයේදී සම්පූර්ණයෙන්ම බිඳුවේ අයිස් බවට පත්වීමේදී පිට කරන තාප ප්‍රමාණය ඊට සමාන අයිස් ස්කන්ධයක් සෙල්සියස් 0 උෂ්ණත්වයේදී සම්පූර්ණයෙන්ම බිඳුවේ ජලයේ බවට පත්වීමේදී අවශෝෂණය කරන තාප ප්‍රමාණයට සමානයි. එතකොට මේ ජලය යම් ප්‍රමාණයක් තාපය පිට කරලා අයිස් බවට පත් වෙනවද? ඒ පිට කරන තාපය තියෙන අයිස් වලින් අවශෝෂණය කරලා ඊට සමාන ජල ස්කන්ධයක් ඊට සමාන අයිස් ස්කන්ධයක් ජලයේ බවට පත් වෙනවා. ඒ නිසා යම් ජලයේ ප්‍රමාණයක් අයිස් වුණොත් සමාන අයිස් ප්‍රමාණයක් ජලයේ බවට පත් වෙනවා. එතකොට අයිස් ස්කන්ධයත් ජලයේ ස්කන්ධයත් අවසාන වශයෙන් වෙනස් නොවි පවතිනවා. මේක තමයි සමතුලිතතාවය කියලා කියන්නේ. ඉතින් වායුගෝල පීඩනය යටතේ මෙවැනි සමතුලිතතාවයකට එන්න පුළුවන් වෙන්නේ සෙල්සියස් 0 උෂ්ණත්වයේදී. එතකොට දැන් මෙන්න මේ විදියට සමතුලිතතාවයේ තියෙන පද්ධතියට ලෝහ කුට්ටියක් ඇතුල් කරනවා. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සහිත ඒ වගේම සෙල්සියස් 240 උෂ්ණත්වයට රත් කරලා තියෙන ලෝහ කුට්ටියක් මේ පද්ධතියට දානවා. එහෙම දාපුවාම අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වෙනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වෙනවා. පද්ධතියේ උෂ්ණත්වය වෙනස් නොවි පවතිනවා. මේ පද්ධතියේ උෂ්ණත්වය වෙනස් නොවි පවතිනවා කියන්නේ මේ පද්ධතිය කලින් තිබුණේ සෙල්සියස් 0 උෂ්ණත්වයේනේ. එතකොට ලෝහ කුට්ටිය දැම්මට පස්සෙත් මුළු පද්ධතියේම උෂ්ණත්වය තවදුරටත් 0ෙම තියෙනවා. හැබැයි අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය වෙනවා. එහෙනම් අපිට ඒකෙන් නිගමනය කරන්න පුළුවන් මොකද්ද? ලෝහ කුට්ටියේ උෂ්ණත්වය 240 ඉඳලා 0 දක්වා අඩු වෙනවා. ඒ අඩුවීමේදී ලෝහ කුට්ටියෙන් තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය මුළුමනින්ම
අයිස් කුට්ටිය දියවීම සඳහා වැය වෙනවා. ඉතින් අයිස් බිඳුවේ ජලය බවට පත්වීමේදී ඒ ගුප්ත තාපයේ ලෙස අවශෝෂණය කරන තාප ප්‍රමාණය පිට කරන්නේ මේ ලෝහ කුට්ටිය මගින්. ලෝහ කුට්ටියේ උෂ්ණත්වය 240 ඉඳලා බිඳුව දක්වා අඩු වෙද්දී අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔන්න පළවෙනි අවස්ථාව. එතකොට අපි යෝග දැක්කොත් එහෙම ලෝහ කුට්ටියේ උෂ්ණත්වය 240 තියෙන්නේ. මේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවේ තියෙන්නේ. එතකොට ලෝහ කුට්ටියේ උෂ්ණත්වය 240 ඉඳලා බිඳුව දක්වා අඩු වෙනවා. අඩු වෙනකොට තාපය පිට ගන්නවා. පද්ධතියේ උෂ්ණත්වය එලෙසම පවතිනවා. හැබැයි අයිස් දිය වෙනවා. අයිස් දිය වෙනවා. අයිස් විලයනවා. එහෙනම් මෙතනින් පිට කරන තාපය මුළුමනින්ම අවශෝෂණය කරන්නේ දිය වෙන අයිස් මගින්. අයිස් දිය වීමට අවශ්‍ය කරන තාපය ලබා දීම සඳහා තමයි මේ තාපය සම්පූර්ණයෙන් වැය වෙන්නේ. හොඳයි ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ? ඊළඟ අවස්ථාවේදී කියන්නේ මේ පද්ධතියටම කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් නොදා ඔතෙන්ට දැම්මොත් එහෙම කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් ඔය උෂ්ණත්වයටම රත් කරලා තියෙන. නමුත් කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් දෙකක ලෝහ කුට්ටියක් දැම්මොත් එහෙම 240 උෂ්ණත්වයටම රත් කරලා තියෙනවා. පද්ධතිය ඒ වගේමයි. ජලයේ ග්‍රෑම් 500යි, අයිස් ග්‍රෑම් 300යි, බිඳුවයි සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන්නේ. මේකට දානවා කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයේ සහිත අර කලින් જાතියම ලෝහ කුට්ටිය. එතකොට මේක පද්ධතියපත් වෙන අවසාන උෂ්ණත්වය මොකක්ද කියලා යහන්නේ. එතකොට මේ පද්ධතියපත් වෙන අවසාන උෂ්ණත්වය දැන් කිලෝග්‍රෑම් එකක් දැම්මහම සම්පූර්ණයෙන් අයිස් කුට්ටිය දිය වෙලා සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේම පවතිනවා. නමුත් කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක ඊට වඩා වැඩි තාප ප්‍රමාණයක් තියෙනෝනේ. ඒතර කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් සහිත ලෝහ කුට්ටිය සෙල්සියස් 240 ඉඳලා සෙල්සියස් බිඳුව දක්වා උෂ්ණත්වය අඩු වෙද්දී නැත්නම් බිඳුව දක්වාම අඩු වුණා කියලා හිතමුකෝ. එහෙම අඩු වුණොත් එහෙම ඒකෙන් පිට කරන තාප ප්‍රමාණය අර කලින්ට වඩා වැඩි. ඒ නිසා අයිස් කුට්ටිය දේවීමෙන් නවතින්නේ නැහැ වැඩේ. ඒ වගේම 240 ඉඳලා බිඳුව දක්වාම එන්නේත් නැහැ. මොකද අයිස් කුට්ටිය දේවීමෙන් නවතින්නේ නැත්තම් පද්ධතිය ඊට වඩා වැඩි උෂ්ණත්වයකට යනවනේ. නේ අයිස් කුට්ටියක් දිය වෙනවා. දිය වෙලා ඒක බිඳුවේ ජලයේ බවට පත් වෙනවා. එතකොට දැනටමත් ග්‍රෑම් 500ක් ජලය තියෙනවා කැලරිමීටරය ඇතුලේ. අයිස් ටික දිය වුණාම ලැබෙන 300යි ග්‍රෑම් 800යි. මේ ග්‍රෑම් 800ේම උෂ්ණත්වය බිඳුවේ ඉඳලා තවත් ඉහළට යනවා. ඒ කියන්නේ කැලරිමීටරයයි මේ ග්‍රෑම් 800යි උෂ්ණත්වය බිඳුවේ ඉඳලා තවත් ඉහළට යනවා. ඒ වගේම අර ලෝහ කුට්ටියත් 240 ඉඳලා ඒ ඉහළ උෂ්ණත්වයකටමයිපත් වෙන්නේ. ඒක අපි හිතමුකෝ මෙහෙම. මේ ලෝහ කුට්ටිය දැම්මට පස්සේ පද්ධතිය තීට උෂ්ණත්වයකට එනවා කියලා. එහෙමනම් ලෝහ කුට්ටියේ උෂ්ණත්වය සෙල්සියස් 240 ඉඳලා මේ තීට දක්වා අඩු වෙනවා. මේ පද්ධතිය ඒ කියන්නේ මෙතන අයිස් ග්‍රෑම් 300යි ජලයේ ග්‍රෑම් 500යි තියෙනවා මුලදී. ඉස්සෙල්ලම අයිස් ටික බිඳුවේ අයිස් ජලයේ බවට පත් වෙනවා. බිඳුවේ අයිස් ජලයේ බවට පත් වෙනවා. ඊට පස්සේ
ඒ මුළු ග්‍රෑම් 800ම තීට උෂ්ණත්වයට පත් වෙනවා. ඒත් මෙතන බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනකොට තාපය ලබා ගන්නවා. තාපය ලබා ගන්නවා. ඒ වගේම මේ පද්ධතිය නැවත බිඳුවේ ඉඳලා තීට උෂ්ණත්වයට පත් වෙනකොටත් තාපය ලබා ගන්නවා. ඔය ලබා ගන්නා මුළු තාප ප්‍රමාණය පිට කරන්නේ මේ ලෝහ කුට්ටිය මගින්. කිලෝග්‍රෑම් 2ක ස්කන්ධය සහිත ලෝහ කුට්ටිය මගින් තමයි ඔය ලබා ගන්න මුළු තාප ප්‍රමාණයම පිට කරන්නේ. නිසා අපිට ලියන්න පුළුවන් ලෝහ කුට්ටිය මගින් පිට කළ තාප ප්‍රමාණය සමානයි අයිස් විලයනයේදී අවශෝෂණය කරන තාප ප්‍රමාණය එකතු කිරීම මුළු ජල ප්‍රමාණය බිඳුවේ ඉඳලා තීට උෂ්ණත්වයට පත්වීමේදී ලබා ගන්නා තාප ප්‍රමාණය කියලා. මොකද මෙතන අපිට දීලා තියෙනවා කැලරිමීටරයේ තාපධාරීතාවය නොසලකා හරින්න කියලා. ඒ නිසා කැලරිමීටරයේ තාපය පිට කරන්නේත් නැහැ. ඒ වගේම කැලරිමීටරයේ තාපය අවශෝෂණය කරන්නේත් නැහැ කියලා සලකන්න පුළුවන්. හොඳයි. මම ලියන්නම් ලෝහ කුට්ටිය 240 ඉඳලා බිඳුව දක්වා උෂ්ණත්වය අඩු කරනකොට පිට කරන තාප ප්‍රමාණය. ලෝහ කුට්ටියේ විශිෂ්ටතාවධාරීතාවය දීලා නැහැ නේ. මම ඒක C කියලා ගන්නම්කෝ. එතකොට ඩෙල්ටා Q සමාන MC ඩෙල්ටා තීටා කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා. ඒ වගේම අර ගුප්ත තාප ප්‍රමාණය අයිස් දියවීමේදී ගුප්ත තාපය හොයන ඩෙල්ටා Q සමානයි ML කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලෝහ කුට්ටිය 240 ඉඳලා මම මේකට පළවෙනි අවස්ථාවට ලියන්නම් ප්‍රකාශනයේ ඉස්සෙල්ලම ලෝහ කුට්ටිය 240 ඉඳලා කිලෝග්‍රෑම් එකක ලෝහ කුට්ටිය සෙල්සියස් 240 ඉඳලා බිඳුව දක්වාම පත් වෙද්දී අයිස් ටික විතරනේ දිය වෙන්නේ. ඒක පළමු අවස්ථාව සලකලා මම ලියන්නම්. පළමු අවස්ථාව සඳහා ලෝහ කුට්ටිය ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. ඒක විශිෂ්ටතාවධාරීතාවය C. උෂ්ණතාන්තරය 240යි. සමානයි සම්පූර්ණයෙන්ම ඒ තාපය වැය වෙන්නේ අයිස් කුට්ටිය දියවීම සඳහා පමණයි. අයිස් වල ස්කන්ධය ග්‍රෑම් 300යි. 1 කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. අයිස් වල විශිෂ්ට ගුප්ත තාපය 3.34 ගුණ කිරීම 10 5 වෙනි බලයයි. එතකොට මේකෙන් C හොයන්න පුළුවන්. C 240 60න් බෙදුවොත් 4යි 300 60න් බෙදුවොත් 5යි. එතකොට C සමානයි 5න් ගුණ කරලා 4ෙන් බෙදන්න තියෙන්නේ 10 ඍණ 3 10 5න් ගුණ කරපුවාම 10 2 බලයයි 10 2 බලයේ 3.34න් ගුණ කරපුවාම 334යි. ඒක ගුණ කරන්න ඕන 5න් බෙදන්න ඕන 4ෙන්. 334 5න් ගුණ කරලා 4ෙන් බෙදන්න 417.5යි. ඔන්න ලෝහවල විශිෂ්ටතාවධාරීතාවය. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 417.5යි. දැන් මම මේ දෙවන අවස්ථාව සලකන්නම්. දෙවෙනි අවස්ථාවේදී කිලෝග්‍රෑම් 2ක ලෝහ කුට්ටියක් 240 ඉඳලා තීට උෂ්ණත්වය දක්වා අඩු වෙන්නේ. කිලෝග්‍රෑම් 2යි විශිෂ්ටතාවධාරීතාවය 417.5යි ලෝහවල උෂ්ණත්ව අන්තරය 240 අඩු කිරීම තීටා. ඔය තාප ප්‍රමාණය අවශෝෂණය කරන්නේ අයිස් විලයනය වීමට අයිස් ස්කන්ධය ග්‍රෑම් 300යි. කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.34 ගුණ කිරීම 10 5 වෙනි බලය. සහ අයිස් දියවීමෙන් ලැබෙනවනේ බිඳුවේ ජලය. ඒ බිඳුවේ ජලයයි කැලරිමීටරයේ තුල තිබුණා ජලය. එතකොට ওই දෙකම එකතු කරපුවම 500යි 300යි ග්‍රෑම් 800ක් වෙනවා. 800 ගුණ කිරීම 10 ඍණ 3යි ස්කන්ධය. එතකොට ජලයේ විශිෂ්ටතාවධාරීතාවය 4200යි. උෂ්ණත්වාන්තරය තීටා ඍණ බිඳුව. ඒ කියන්නේ තීටා. පද්ධතිය C
සෙල්සියස් බිඳුවේ උෂ්ණත්වයේ ඉඳලානේ තීටා උෂ්ණත්වයටපත් උනේ. හොඳයි අපි මේක සුළු කරමු. 417.5 දෙකෙන් ගුණ කරපුවම 835යි. වාරයක් 240 ඍණ තීටා. මෙතන 10 පස්වෙනි බලය 10 ඍණ 3ෙන් ගුණ කරපුවම 10 2යි 10 2 බලය 3.34න් ගුණ කරපුවම 334යි. ඒතර අපි ලැබෙනවා 300 ගුණ කිරීම 334. මෙතන බිංදු 3ක් කපලා දාන්න පුළුවන්. 420 ගුණ කිරීමට 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 2 16න් 6 එකක් ඉතුරුයි 8 වරක් 4 32යි 33යි තීටා. ඊළඟට මම 3360යි තීටා මේ පැත්තට ගේන්නම්. මෙතන 830 නැත්නම් මම තීටා පදේ මේ පැත්තේ තියාගන්නකෝ. 835යි ඍණ තීටා අනිත් පැත්තට ගෙනිච්චොත් ධන 835යි තීටා වෙනවා. මේ පැත්තේ 835 ගුණ කිරීම 240. 835 ගුණ කිරීම 240. 200,400යි. අඩු කිරීම 300 ගුණ කිරීම 334. සියදාස් 200යි. එතකොට 3360යි තීටා ධන 835යි තීටා. එතකොට මෙතනත් උත්තරේ එනවා 100,200 සමාන මේ දෙක එකතු කරන්නේ 3360යි 835යි. හාරදාස් 195යි තීටා. මේකෙන් ලැබෙනවා තීටා සමානයි 100,200 4,195න් බෙදන්න ඕන 23.89 කියලා ආසන වශයෙන් ගන්න පුළුවන්. විසිතුනයි දශම 8.9 නැත්නම් 23.9යි ආසන වශයෙන්.